නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස පුට්ටස්ස ලෝක දම්මෙහි චිත්තං යස්සන කංපති අසෝකං විරජංකේමං ඒතං මංගල මුත්තමං ඒතාදිසානි කත්වාන සබ්බත්ත මපරාජිතා සබ්බත්ත සොත්තිං ගච්ඡන්ති තං තේ සංමංගල මුත්තමන්ති සද්ධර්ම ශ්‍රවණා බිලාසී කාරුණික පින්වත්නි අද දවසේදීත් සුපුරුදු පරිදි අපේ පින්වතුන් සූදානම් වන්නේ ධර්ම ශ්‍රවණය කරන්නට. ඉතින් අපි මේ දින කිහිපය පුරාම පසුගිය දින කිහිපය පුරාම විස්තර කරලා දෙන්නට යෙදුනේ මංගල සූත්‍රයේ සඳහන් වෙන මංගල කාරණා 38 සම්බන්ධයෙන්. ඉතින් ඊයේ දවසේදී අපි ලෞකික මංගල කාරණාවන් වලට වඩා දුර ගිහිල්ලා ලෝකෝත්තර මංගල කාරණා තත්වයට පත් වුණා 10 වෙනි ගාථාවෙන්. තපෝච බ්‍රහ්මචරියංච අරිය සත්‍යාන දසන නිබ්බාන සච්චි කිරියාච ඒතං මංගල මුත්තමං කියන ගාථාවෙන්. අද දවසේදී 10 වෙනි ගාථාවෙන් සඳහන් වෙන්නේ නිවන් සුවය පිළිබඳව නිවන් සුවයේ තියෙන නිවන් ලබා ගැනීම මංගල කාරණාවක් හැටියට අද දවසේදී අපි සඳහන් කරන්නේ නිවරින් පස්සේදී තියෙන අපේ පුද්ගල මනස කොයි විදිහටද සකස් වෙන්නේ කියන මංගල කාරණාවන් 4 විස්තර කිරීම. 35 වෙනි මංගල කාරණාව තමයි අද 11 වෙනි ගාථාවෙන් 35 වෙනි මංගල කාරණාව ආරම්භ වෙන්නේ පුට්ටස්ස ලෝක ධම්මේහි 35 වෙනි මංගල කාරණාව 36 වෙනි මංගල කාරණාව තමයි චිත්තං යස්සන කංපති 37 වෙනි මංගල කාරණාව අසෝකං 38 වෙනි මංගල කාරණාව විරජං කේමං ඒතම් මංගල මුත්තමං මේ කාරණා හතරක් මංගල කාරණා හැටියට 11 වෙනි ගාථාවේදී සඳහන් කරලා තියෙනවා. එතකොට පුට්ටස්ස ලෝක ධම්මේහි මේ බණපදයේ තේරුම තමයි ලෝක ධර්මයන්ගෙන් කම්පා නොවන ස්වභාවය. ඒකට තනි වචනයක් කියනොත් තාදී ගුණය කියලා. බුදු පසේබුදු මහරහතන් වහන්සේලා තුල තමයි තාදී ගුණය තියෙන්නේ. මේ ලෝක ධර්මයන් පිළිබඳව ත්‍රිපිටකයේ සඳහන් වෙනවා අංගුත්තර නිකායේ අට්ඨක නිපාතේ ဒုတိ ය ලෝක සූත්‍රය කියලා. අපි කොතන හරි ဒုတိ ය ලෝක සූත්‍රයේ ဒုတိ ය කියන වචනේ ඇතුව සූත්‍රයක් තිබුණොතින් අපි තේරුම් ගන්නට ඕනේ එහෙනම් පඨම කියලා සූත්‍රයකුත් තියෙනවා කියලා. එතකොට පඨම ලෝක සූත්‍රයක් තියෙනවා ဒုတိ ය ලෝක සූත්‍රයක් තියෙනවා. මේ සූත්‍ර දෙකේම අදහස සමසමව යන්නේ ලෝක ධර්මයන් පිළිබඳව විස්තර කරන්නේ. විශේෂයෙන් මම අද දවසේ මේ කාරණාව පුට්ටස්ස ලෝක ධම්මේහි කියන කාරණා විස්තර කරන්නට බලාපොරොත්තු වන්නේ අංගුත්තර නිකායේ අට්ඨක නිපාතේ ဒုတိ ය ලෝක සූත්‍රය අනුසාරයෙන්. මම කලිනුත් මතක් කරලා තියෙනවා අංගුත්තර නිකාය කියලා කියන්නේ කරුණු වශයෙන් ගණන් කරන පුළුවන් කාරණා තියෙනවා. ඒක ඉංග්‍රීසි ට්‍රාන්ස්ලේට් එක තියෙන්නේ numerical discourses කියලා. නම්බර් වශයෙන් ගණන් කරන්න පුළුවන් 1 2 3 4 5 6 කියලා. එතකොට මේ අට්ඨක නිපාතේ ဒုတိ ය ලෝක සූත්‍රයේදී කරුණු 8ක් බුදුහාමුදුරුව අපිට දේශනා කරනවා මේ ලෝක ධර්මයන් පිළිබඳව. ඒක නිසා තමයි අට්ඨක නිපාතේ තියෙන්නේ. කරුණු 7ක් නම් සත්ත්ව නිපාතේ තියෙන්න ඕනේ.
කරුණු 5ක් නම් පංචක නිපාතයේ තියෙන්න ඕනේ. කරුණු 8ක් නිසා තමයි ඒ සූත්‍ර දේශනාව දමලා තියෙන්නේ අට්ඨක නිපාතයට. මේ වැඩි අමතර කාරණා කියන්නේ මේ අපේ පින්වතුන්ටත් ත්‍රිපිටකය තමන්ම කියවන්න පොඩි කැමැත්තක් ඇති කරවන්නට. එතකොට මේ ගාථාව තමයි ලාභෝ අලාභෝ අයසෝ යසෝච්ච නින්දා ප්‍රසංසාච්ච සුඛංච දුක්ඛං ඒතේ අනිච්චා මනුජේසු ධම්මා අස්සත්තා විපරිණාම ධම්මා. මේ ගාථා දේශනාවේ සඳහන් වෙන මේ කාරණා 8 ලාභෝ අලාභෝ අයසෝ යසෝ නින්දා ප්‍රසංසා සුඛංච දුක්ඛං. මෙන්න මේ කාරණා 8න් හතරකට අපි කැමති හැම කෙනෙක්ම. හතරකට අපි අකමැති. තාදී ගුණය කියලා කියන්නේ මේ කාරණා 8ම එක විදිහට අත්විඳින්න පුළුවන් නම් අන්න ඒක තාදී ගුණය. හැබැයි සාමාන්‍ය පෘථග්ජන අපිට මේ කාරණා 8ම එක විදිහට අත්විඳින්නට බෑ. උදාර පුරුෂයෝ මේ කාරණා 8 එක ලෙසට අත්විඳිනවා. පළවෙනි කාරණා දෙක බලමු. තනි තනිව ගන්නවට වඩා කරුණු දෙක ගම්මු. ලාභ අලාභ. බුදුහාමුදුරුවෝ වරක දේශනා කරනවා කාරණා 3ක් තියෙනවා තෘප්තිමත් කරන්න බැරි ලෝකේ. මොනම විදිහකින්වත් සෑහීමකටපත් වෙන්නේ නැති කාරණා 3ක්. අග්ගික්ඛන්தோ සමුද්දෝච මහිච්ඡෝ ඡාපි පුග්ගලෝ බහුකේ පච්චයේ දෙන්තේ තයෝපේතං න පූරයෙත්. අග්ගික්ඛන්தோ කියලා කියන්නේ ගින්දර. අපි හිතනවා ගින්දර තෘප්තිමත් වෙනවා කියලා. නෑ, ගින්දර කවදාවත් තෘප්තිමත් වෙන්නේ නෑ. ගින්දර දර දාන්න තව තවත් වැඩියෙන් ඇවිලෙනවා. දැන් ලැබුගිනි එහෙම පත් වුණාම ලැබුගිනි වලට අහු වෙන සියලු දේවල් අලු වෙලා යනවා. ලැබුගින්නක් නතර කරන්න පුළුවන් වන්නේ තවත් ගින්නකින්. ප්‍රතිවිරුද්ධ ගින්නක් අපි පත්තු කරාට පස්සේ ඒ පැත්තෙන් පිච්චිලා ගිහිල්ලා තමයි නවතින්නේ. එතකොට ගින්න කියන එකත් අප්තෘප්ති කරයි. ඊළඟ එක තමයි සමුද්දෝච සමුද්‍රය මුහුද. මුහුදට දාන ඕන දෙයක් බාර ගන්නවා ඒකත් තෘප්තිමත් වෙන්නේ නැහැ. මේ බුදුරජාණන් වහන්සේ ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසේ භාවිතා කරපු උපමා මිනිසයාගේ සිත විස්තර කරන්න. මුහුදට මොනතරම් දේවල් දැම්මත් මුහුද ඇති කියන්නේ. අයිස් කඳු මේ රටවල් විතර ප්‍රමාණයේ අයිස් කඳු දිය වෙනවා. කවදාවත් මුහුදේ ජල මට්ටම ඉහළ යනවා විතරයි. නමුත් මුහුද ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ලෝකේ තියෙන හුඟක් ගංගාවන් වැටෙන්නේ මුහුදට. සුන්දර දේවලුත් මුහුදට ගලාගෙන යනවා. අසුන්දර දේවලුත් මුහුදට ගලාගෙන යනවා. ඒවා කිසි දෙයක් එපා කියන්නේ බාර ගන්නවා. ඒ වගේම තමයි මහිච්ඡෝ චාපි පුග්ගලෝ. බොහෝ දේවල් බලාපොරොත්තු වන පුද්ගලයාගේ හිතත් ඒ වගේ. මොන දෙයකින්වත් තෘප්තිමත් කරන්නට බෑ. එතකොට අපි ලාභ ලබලා තෘප්තිමත් වෙන්නේ නැහැ කවදාවත්. ලාභ ලැබෙන්න අපි තුල ගොඩ නැගෙන්නේ අප්තෘප්තිකර ස්වභාවයක්. ධර්මයේ විස්තර කරන කතාවක් මන්දාතු කියලා රජ කෙනෙක් හිටියා. සක්විති රජ කෙනෙක්. මන්දාත. මේ මන්දාත රජුරෝ සක්විති රජනේ. එතකොට මේ මනුස්ස ලෝකයේ ලබන්නට තියෙන උසස්ම පදවිය තමයි සක්විති රජ පදවිය. ඒ කාලේ ආයුෂ වැඩි. අද වගේ අවුරුදු 100කට සහ 100කට අඩු ප්‍රමාණයක් නෙවෙයි. මන්දාත රජු කාලේ දහස් ගණන් ආයුෂ තිබුණා. ටික කාලයක් රජකම් කර ඉන්නකොට රජුරවන්ට තේරුණා මේකත් නිකන් ඒකාකාරී මීට වඩා සැපතක් තියෙනවද ලෝකේ කියලා.
එහෙම හිතලා රාජපුරුෂයෙක් ඇඳවලා ඇහුවා මීට වඩා ලොකු සැපතක් තියෙනවද? රාජපුරුෂයෙකුව තියෙනවා. ඒ මොකද්ද? චාතුම් මහා රාජික දිව්‍ය ලෝකේ තියෙන සැප මීට වඩා වැඩි. කොහොම හරි පින් කළා අවශ්‍ය කරන කාරණාවන් සම්පූර්ණ කළා ඔන්න මරණයෙන් අනතුරුව චාතුම් මහා රාජික දිව්‍ය ලෝකෙට ගියා. චාතුම් මහා රාජික දිව්‍ය ලෝකෙට ගියාට පස්සේ ඉතින් සතර වරම් දෙවියෝ ඉන්නවා. චාතුම් මහා රාජික කියලා කියන්නේ රාජ්‍ය 4කින් තමයි ගොඩනැගිලා තියෙන්නේ. ඒ රාජ්‍ය 4ට පාලකයෝ 4 දෙනෙක් ඉන්නවා. ඒ 4 දෙනාගේ කැමැත්තෙන් එක රාජ්‍යයක් බාර දුන්නා. මන්දාත කියන රජුරවන්ට. මන්දාත රජු ටික කාලයක් චාතුම් මහා රාජිකයේත් ඉඳලා ඒ තෘප්තිමත් වෙන්නේ නැහැ. නැවත ඒ අහල පහල ඉන්න කට්ටියන්ගෙන් ඇහුවා දෙවියන්ගෙන් මීට වඩා උසස් සැප තියෙන තැන් තියෙනවද කියලා. ඒ දෙවිවරු විස්තර කරා ඔව් තව්තිසාව මීට වඩා සැපයි. කොහොම හරි එතනිනුත් අවශ්‍ය කරන කාරණා සම්පූර්ණ කළා තව්තිසාවට ගියා. තව්තිසාවේ අධිපතිකම කරන්නේ ශක්‍ර දේවේන්ද්‍රයා. ශක්‍ර දේවේන්ද්‍රයාත් මේ රජුයි බොහොම දැහැමි රජ කෙනෙක්. සක්විති රජ පදවියත් ඇතෑරලා දාලා චාතුම් මහා රාජිකයට ඇවිල්ලා චාතුම් මහා රාජිකයේත් කාලයක් ඉඳලා එහෙත් හොඳ දේවල් කළා. දැන් ඇවිල්ලා තියෙනවා තව්තිසාවට එහෙම කරුණු සලකලා බලලා තව්තිසාවෙනුත් කොටසක් දුන්නා. අන්න තව්තිසාවේ පැත්තක් පාලනය කරනවා. හැබැයි ටික කලක් මෙහෙම ඉන්නකොට මන්දාත රජුරවන්ට හිතුණා ඇයි මං මේ එක කොටසක් විතරක් පාලනය කරන්නේ. මට මේ තව්තිසාවෙම අධිපතිකම ඕනේ. ශක්‍ර දේවේන්ද්‍රගේ තනතුර මට ඕනේ කියලා හිතුවා. ඒ වගේ අප්තෘප්තිකර සිතක් පහළ වුණා. සිතක් පහළ වෙලා නිකම් මෙහෙම රජකමක් ගන්න බෑ. එක යුද්ධයක් කරන්නට ඕනේ අර සුරාසුර යුද්ධය වගේ. ඒ විදිහට දූෂිත සිතක් පහළ වෙච්ච නිසා මරණයෙන් පස්සේ නැවතත් මනුස්ස සම්පතුත් නැති වුණා දිව්‍ය සම්පතුත් නැති වුණා තිරිසංගත ආත්ම භාවයකට ගියා. මොකද මේ අප්තෘප්තිකර ස්වභාවය සංසාරේ කොහේ ගියත් අපි යමෙකුට අප්තෘප්තිකර ස්වභාවය තිබුණොතින් ඒ තියෙන සම්පතුත් තමන් ගොඩනගාගෙන තියෙන සම්පතුත් ගිලිහෙන එක ස්වභාව ධර්මයක්. හුඟ දෙනෙක් හුරු වෙලා ඉන්නවා තමන්ට අලාභයක් උන අවස්ථාවක ළඟම ඉන්න කෙනත් එක තමයි ප්‍රශ්න ඇති කරගන්නේ. ඒකේ වැරදිකාරයා ළඟම ඉන්න කෙනා බවට පත් වෙනවා. නෑ. අලාභයක් ඇතිවෙච්ච හැම අවස්ථාවකදීම අපි හිතන්නට ඕනේ. මේක තමයි ලෝකයේ තියෙන ස්වභාව ධර්මය. මේ කිසිවක් නිත්‍ය නෑ. අපිට ලැබෙන ලාභයනුත් සදාතනික නෑ. ඒ වගේම අපිට හැමදාම ලැබෙන අලාභයනුත් සදාතනික නෑ. සමහර දවස්වලට ලාභ ලැබෙන්න පුළුවන්. සමහර දවස්වලට අලාභ ලැබෙන්න පුළුවන්. ඒක නිසා බුදුහාඳුරු හොඳ අවවාදයක් දෙනවා. ලාභය දැකලා උඩඟු වෙන්නත් එපා. අලාභය දැකලා කම්පා වෙන්නත් එපා. ලාභේන උන්නතෝ ලෝකෝ අලාභේනච ඕනදෝ. ඕනතෝ. ලාභයෙන් උදම් වෙන්නත් හොඳ නැහැ. අලාභයෙන් කම්පා වෙන්නත් හොඳ නැහැ. ඒක ලෝක ධර්මතාවයන් විදිහට අපේ හිත අන්න ඒක තමයි තාදී ගුණය. සමව ගන්න එක. ඒක බොහොම අමාරු දෙයක් කරන්න. සාමාන්‍ය පෘථග්ජන කෙනෙකුට බොහොමත්ම අමාරු දෙයක්. මොකද ඒක අමාරු වෙන්නේ අපි ස්වභාවයෙන්ම සුඛකාමෝ සැප කැමති අය. ඒ වගේම දුක්ඛ පටික්කුලෝ දුක පිළිකුල් කරන අය. ඒ වගේම ජීවිතුකාමෝ අපි සදාතනිකව ජීවත් වෙන්න කැමති. සදාතනිකව ලාභ ලබන්න කැමති. අමරිතුකාමෝ මැරෙන්න කැමති නෑ. මරණය කියන වචනයවත් අහන්න අපි කැමති නෑ. ඒක තමයි පෘථග්ජන චිත්ත ස්වභාවය. ඒ අපි විස්තර කරන්නට යෙදුනේ ලාභෝ අලාභෝ. ඔන්න එක කොටසක්. අෂ්ටලෝක ධර්මයන්ගේ තියෙන පළවෙනිම කොටස. මෙතන කාරණා දෙකක් තියෙනවා ලාභ සහ අලාභ. දෙවෙනි කාරණාව තමයි අයසෝ යසෝච. අයස කියලා කියනවා අපකීර්තිය, යස කියලා කියනවා කීර්තිය. ඒකත් එහෙමයි. කීර්තිය ලැබෙනවට අපි කැමති. අපකීර්තියට පත් වෙනවට අපි කවුරුවත්
කැමති නැහැ. ඇත්තටම අයසෝ යසෝච කියන්නේ අපිට පිරිස වැඩිපුර ඉන්න. දැන් කීර්තිය ගන්න පුළුවන් හොඳ විදිහට. කීර්තිය ගන්න පුළුවන් නරක විදිහට. සමහරු ඔය දෙකම පාවිච්චි කරනවා. හොඳෙන් හරි නරකින් හරි මම ප්‍රසිද්ධ වෙන්නට ඕනේ. මට හුඟක් පිරිසක් ඉන්නට ඕනේ. කියන මතේ ඉන්නවා. පිරිස් බලය අඩු වුණාම අපිට ඒක අයසෝ. අපිට ඒක බලපානවා. හැබැයි අපිට හුඟක් පිරිසක් ඉන්නකොට අපි හරි කැමතියි. අපේ හාත්පස අපිට ලොකු පරිවාර සම්පත්තියක් ඉන්නකොට කැමතියි. පරිවාර සම්පත්තිය ලැබෙන්නට නම් සංසාරේ පින්කම් කරනකොට අනිත් අයත් සම්බන්ධ කරගෙන කරන්නට ඕනේ. අන්න එතකොට තමයි සංසාරේදී මේ පරිවාර සම්පත්තිය ලැබෙන්නේ. යසස ලැබෙන්නේ. පරිවාර සම්පත්තිය අපි හාත්පස ඉන්නකොට තමයි අපේ කීර්ති ගෝසාව හොඳ විදිහට පැතිරෙන්නේ. තනියෙන් හුදකලාව හොරෙන් වගේ පින්කම් කරොතින් අපිට වෙන්නේ සංසාරෙදිත් අපි තනිවම තමයි ජීවත් වෙන්න වෙන්නේ. ඒක නිසා කවුරු හරි තනියෙන් මේ ලෝකේ තනියෙන් ජීවත් වෙනවා නම් අනිත් පිරිසත් සම්බන්ධ කරගන්න සංසාරෙදි හරි පරිවාර සම්පත්තිය ලැබෙනවා. ඊළඟ කාරණාව තමයි නින්දා ප්‍රශංසාච. දැන් ඇත්තටම අයසෝ යසෝච නින්දා ප්‍රශංසා කියන මේ කාරණා හතරේ වැඩි වෙනසක් නෑ. පොඩි වෙනසක් තමයි තියෙන්නේ. නින්දා ප්‍රශංසා කියලා කියන්නේ නින්දා ලැබීම සහ ප්‍රශංසා ලැබීම. ඒ 6 වෙනි කාරණාව. 5යි 6යි. මේ ලෝකේ කිසිම කෙනෙක් නින්දා නොලබපු කෙනෙක් හොයන්නට නෑ. මේ ලෝකේ හැම කෙනෙක්ම නින්දා ලබලා තියෙනවා. නත්ති ලෝකේ අනින්දිතෝ. නින්දා නොලබපු කෙනෙක් මේ තුන් ලෝකයේ තුල කවුරුවත් හොයන්නට නෑ. හැබැයි නින්දා අඩුවෙන් ලබපු අය ඉන්නවා. නින්දා වැඩිපුර ලබපු අය ඉන්නවා. නින්දාවන්ගෙන් අපි කාටවත් ගැලවෙන්නට බෑ. අපි කොච්චර හොඳට ජීවත් වුණත් නින්දා ලබනවා. වරක් බුදුරජාණන් වහන්සේ නින්දා ලබන්නට යෙදුනා අන්‍ය තීර්ථකයන්ගෙන් අර සුන්දරී පරිබ්‍රාජිකාව ජේතවනාරාමේ මල් ගොඩේ මරලා හංගලා පිරිසක්. පිරිසක් කියන්නේ අන්‍ය තීර්ථකයෝ. මොකද බුදුරජාණන් වහන්සේ මේ ධර්මය ಭಾರತ දේශයේ පුරාම පතුරවනකොට අර කිසිම අතාර්කික තර්කයක් නැති වැරදි මතවල හිටපු හුඟක් අන්‍ය ආගම් අදහපු පිරිස බෞද්ධ ආගම වැළඳගත්තා. බුදුරජාණන් වහන්සේගේ මේ දර්ශනය වැළඳගත්තා. ඒ නිසා අන්‍ය තීර්ථකයෝ නිතර බුදුහාමුදුරන්ට අපවාද කරා, චෝදනා කරා. ඒ අතර එක් අවස්ථාවකදී මේ සුන්දරී පරිබ්‍රාජිකාව ලස්සන සුරූපී කාන්තාවක් මෑට අල්ලසක් දීලා මෑට තියෙන කටයුත්ත තමයි ජේතවනාරාමේ බණ අහලා බණ මඩුවෙන් කට්ටිය එළියට එන වෙලාවට ඔන්න ජේතවනාරාමයට ඇතුල් වෙන්නට ඕනේ. ගේට්ටුවෙන් ඇතුල් වෙන්නට ඕනේ කට්ටිය පිට වෙන වෙලාවට. ඊට පස්සේ ඔය කොහේ හරි ඉඳලා පන්සල් වත්තේ උදෑසන ජනතාව වෙන වෙලාවට මෙයා පිට වෙන්නට ඕනේ. ඔහොම ටික කාලයක් කරා. ඒකට අන්‍ය තීර්ථකයෝ හොඳ මිලක් ගෙව්වා සුන්දරීට. හැබැයි ටික කාලයක් කොහොම කරනකොට අන්‍ය තීර්ථකයෝ කල්පනා කරා මෙහෙම කරත් හරියන්නේ. දැන් නිර්නාමිකව මේ සුන්දරීව ඝාතනය කළා කොහේ හරි ජේතවනාරාමේ හංගන්නට ඕනේ. එහෙම හිතලා සුන්දරීව ඝාතනය කරන්න තව පිරිසකට බාර දුන්නා. තව පිරිසකට බාර දීලි වෙලා ඒ අය ඝාතනය කළ මල් ගොඩේ හැංගුවාම ඒගොල්ලොම ඇවිල්ලා ඔන්න එළියට අරන් මෙන්න භාග්‍යවත් ගෞතමයන් වහන්සේගේ සහ ශ්‍රාවකයන්ගේ වැඩ කියලා අපවාද නගන්න ගත්තා. ඒ අවස්ථාවේ ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ සමීපයට ඇවිල්ලා කියනවා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපිට පිඩු සිඟා හරියට ලැබෙන්නෙත් නැහැ. මිනිස්සු නින්දා කරනවා අසීමිත විදියට. පෘථග්ජනයිනේ ආනන්ද හාමුදුරුවෝ. හරි ඉක්මනින් හිත කම්පා වෙනවා. හිත සැලෙනවා පෘථග්ජනකම නිසා. ඒ අවස්ථාවේ බුදුහාමුදුරුවෝ දේශනා කරේ අපි දැන් වෙන නගරයකට ගියොත් වෙන නගරයකට යමු කියලා ආනන්ද හාමුදුරුවෝ ඉල්ලීම් කරා. වෙන නගරයකට ගිහිල්ලා එතනත් ওই විදිහේ දෙයක් වුණා. එතෙන්දිත් අපිට වෙන නගරයකට යන්න ඕනේ නෑ. ඕක ලෝකයා තේරුම් ගනීවි.
ලෝකේ නින්දා නොලබපු කෙනෙක් නෑ. හැබැයි ටික කාලයක් යනකොට අන්‍ය තීර්ථකයෝ අතරම ගැටුම් ඇති වෙලා නේද? ඒ අය සුරාව පානය කරපු අවස්ථාවක කොහොම හරි මිනිස්සු දැනගත්තා කොසල් රජුරෝ තමන්ගේ බුද්ධ්‍යංශය යොදලා කොහොම හරි හොයාගත්ත නියම වැරදිකරුවෝ කවුද කියලා. අර බැනපු අය නැවතත් ඔන්න අන්‍ය තීර්ථකයන්ට බනින්න ගත්තා. නැවත බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට නින්දා කරපු සාමාන්‍ය අහිංසක ජනතාව නැවත අන්න ප්‍රශංසා කරන්නට යෙදුණා. අනේ අපි මේ විදිහට ඔබ වහන්සේලාට නින්දා අපහාස කරා නේද කියලා. එතකොට තවත් අවස්ථාවකදී අතුල උපාසකයා අතුල කියලා උපාසකයෙක් අතුල කියලා උපාසකයෙක් ආවා ජේතවනාරාමයට 500ක් විතර උපාසක පිරිසකුත් අරගෙන තමන් දන්න කියන ඥාති ඔක්කොම එක්කගෙන ජේතවනාරාමය ගැන වර්ණනා කළා භාග්‍යතුන් වහන්සේ ගැන වර්ණනා කළා ශ්‍රාවකයෝ ගැන වර්ණනා කළා ඔන්න අතුල උපාසකයා ආවා. ඇවිල්ලිවලා හාමුදුරු නමක් එනකොටම හමු වුණා හැමෝම එක්ක වන්දනාමාන කරා. හැබැයි ඒ හාමුදුරුවෝ කිව්වේ සුවපත් වේවා සුඛී හෝතු සුවපත් වේවා විතරයි. හිත සවුත් වුණා. අනේ බණක්වත් කිව්වේ නෑ. මෙච්චර අපි දුර ඉඳලා ඇවිල්ලිවලා වැන්දට පස්සේ සුඛී හෝතු එක වචනකින් විතරයි සංග්‍රහ කරේ. හිත සවුත් වුණා. ඊට පස්සේ ගිහිල්ලා ආනන්ද හාමුදුරුවෝ හමු වුණා. දැන් ජේතවනාරාමේ හිටපු බොහොම කාර්යබහුල කෙනෙක් තමයි ආනන්ද හාමුදුරුවෝ. බුද්ධ උපස්ථානය තියෙනවා එන අයත් එක්ක කතා බහ කරන්න තියෙනවා ඒ වගේ හුඟක් වැඩ අධික හාමුදුරු කෙනෙක් තමයි ආනන්ද හාමුදුරුවෝ. හැබැයි ආනන්ද හාමුදුරුවෝ කෙටියෙන් බණපදයක් දේශනා කළා විස්තර කළා දීලා ආනන්ද හාමුදුරුවෝ ධර්ම දේශනාව නිමාවට පත් කරා. එතෙන්දීත් සතුටු වුණේ මේ අතුල කියන උපාසකයා. එතෙන්දි ගිහිල්ලා දුර ඉඳලා න්යාවේ තමන්ගේ පිරිසටත් කිව්වා මේ හොඳ තැනක් තියෙන යන් කියලා. තව ටික දුරක් යනකොට ජේතවනාරාමේ ලොකු විහාර භූමියක් නිසා සරියුත් හාමුදුරුවෝ හමු වුණා. සරියුත් හාමුදුරුවෝ විස්තර කතා කරාට පස්සේ ආගේ තොරතුරු අනේ මුලින් හාමුදුරුවෝ කෙනෙක් හමු වුණා. උන්වහන්සේ අපිට සුවපත් වේවා විතරයි කිව්වේ. ඊට පස්සේ ආනන්ද හාමුදුරුවෝ හමු වුණා. උන්වහන්සේ කියපු බණ ටික නම් හරිම හොඳයි. හැබැයි බොහොම කෙටි. අපි තව බලාපොරොත්තු වුණා කියලා අතුල උපාසකයා පොඩ්ඩක් දෝෂාරෝපණය කරා. සරියුත් හාමුදුරුවෝ දැනගත්තා එහෙනම් මෙයා දීර්ඝව ධර්ම දේශනා වලට කැමති කෙනෙක්. ඒ නිසා මම දීර්ඝ ධර්ම දේශනාවක් කරනවා කියලා මොන පටන් ගත්තා. ධර්ම දේශනා පැය 5ක් 6ක් කරන්නේ ධර්ම දේශනාව. කරලා ඊට පස්සේදී මේගොල්ලන්ට වාඩි වෙලා ඉඳලත් හොඳටම මහන්සි. අතුල උපාසකයටයි 500ක් තමන්ගේ පිරිසටයි. ටික දුරක් ගියාට පස්සේ බණ ඉවරුණාට පස්සේ ඔන්න දීර්ඝ බණක් ඉවරුණාම නැවතත් බුදුහාමුදුරුවෝ හමු වුණා. බුදුහාමුදුරුවෝ ළඟට ගියාට පස්සේ බුදුහාමුදුරුවෝ කියනවා ඉස්සෙල්ලා හම්බෙච්ච මේ තොරතුරු ටික ඔක්කොම කිව්වා. ඉස්සෙල්ලා හම්බෙච්ච හාමුදුරුවෝ බොහෝම එක වචනකිනුයි අපිට සංග්‍රහ කරේ. අපි එච්චර සතුටු වෙන්නේ. ආනන්ද හාමුදුරුවෝ කෙටි බණක් කිව්වේ. හොඳට උන්වහන්සේත් විස්තර කරලා දුන්නා. නමුත් කෙටි. හුඟක් කෙටි. හැබැයි සරියුත් මහරහතන් වහන්සේ දිග වැඩි කියපු බණ. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා පෝරාණ මේතන් අතුල. මේක අද ඊයේ ඉඳලා තියෙන ප්‍රශ්නයක් නෙවෙයි. මේක මේ ඉස්සර ඉඳලා තියෙන ප්‍රශ්නයක්. ඉස්සරත් මෙහෙමයි, දැනුත් මෙහෙමයි, අනාගතේත් මෙහෙමයි. ලෝකේ හුරු වෙලා තියෙන්නේ කතා කරත් බනිනවා. කතා නොකරත් බනිනවා. පොඩ්ඩක් කතා කරත් බනිනවා. ඒක තමයි ස්වභාවය. දැන් අපේ පින්වතුනුත් යනවනේ පාටි වලට යනවා, උත්සව වලට යනවා. උත්සව වලට ගියාම සමහර අය ඉන්නවා තොර තෝංචියක් නැතුව කතා කරනවා. ඉතින් අහල පහල ඉන්න අය කියනවා ඉතින් එයාට අහුනොත් නම් කෝච්චි එකට අහුවෙච්ච වගේ කියලා. සැබෑ සමහර අය ඉන්න කොනකට ගිහිල්ලා දැන් දාහන ගෙවල් වල ගියත් තියෙනවා පැත්තකට වෙලා ඉන්න තමන්ගේ පාඩේ. ඉතින් අනිත් අය දොස් කියන බුම්මගෙන ඉන්න ආඩම්බරකමනේ තියන්නේ එහෙම කියලා බයිනවා. එතකොට මේ සමාජයේ ජීවත් වෙනකොට බැනුම් අහන්න නැතුව ජීවත් වෙන්න බෑ. උත්සාහ කරන්නත් එපා. කෙනෙකුට වැරද්දක් හොයන්න පුළුවන් නම් ඕන විදිහේ වැරද්දක් හොයන්න පුළුවන්. ඕනම කෙනෙකුගේ ජීවිතේ.
ඒ දකින දෘෂ්ටියයි. දැන් බලන්න මේ පින්වතුන්ම හිතන්න බලන්න. දෙන්නේ තුන් දෙනෙක් ඉන්න ගෙදරක වැරද්දක් හොයාගන්න බැරිද? විනාඩි 5ක් ඇතුළත වැරද්දක් හොයාගන්න පුළුවන්. පිඟාන හෝදන ක්‍රමයෙන් වැරද්දක් හොයන්න පුළුවන්. ගේ කාපට් එක හුව කරන ක්‍රමයෙන් හොයන්න පුළුවන්. දුරකථනය ආන්ස කරන ක්‍රමයෙන් හොයන්න පුළුවන්. දුරකථනයේ තියෙන විදිහෙන් හොයන්න පුළුවන්. පිහිය තියෙන විදිහෙන් වැරද්දක් හොයාගන්න පුළුවන්. ඉතින් අපි උත්සාහ කරන්න ඕනේ එහෙම වැරදි හොයන එක නෙවෙයි. ওই සියලු වැරදි තියෙන ඒව වැරදි අවම කරගෙන එකිනෙකාට නින්දා කරගන්න නැතුව විශේෂයෙන් ප්‍රශංසා කරාට නම් කමක් නැහැ. නින්දා කරන්න නැතුව මේ ජීවිතය සාර්ථක කරගන්නට. ඒක නිසා බුදුහාමුදුරුවොත් නින්දාවන්ගෙන් නින්දා ලබලා තියෙනවා. බුදුහාමුදුරුවෝ විතරක් නෙවෙයි. දැන් සැරියුත් දැන් අතුල උපාසකයා සැරියුත් හාමුදුරුවන්ට දොස් කිව්වේ දිග ධර්ම දේශනාවක් අපිට ඉඳගෙන ඉන්නවත් අමාරුයි කියලා. සැරියුත් හාමුදුරුවෝ කියලා කියන්නේ මහරහතන් වහන්සේ කෙනෙක්. එතකොට ආනන්ද හාමුදුරුවෝ ධර්ම භාණ්ඩාගාරික. අනිත් අර සූපත්තේවා කියපු හාමුදුරුවොත් උසස් ගුණධර්ම වල පිහිටපු හාමුදුරු කෙනෙක්. එතකොට බුදු පසේ බුදු මේ මහරහතන් වහන්සේලාත් නින්දා ප්‍රශංසා ලබලා තියෙනවා. ඒක නිසා කවදාවත් උත්සාහ කරන්නට එපා නින්දා නොලබ මේ ලෝකේ ජීවත් වෙන්න. නින්දා ලැබුවත් ඒවා තාදී ගුණයෙන් දරා ගන්නටයි අපි හිත සකස් කරගන්නට ඕනේ. දැන් තව අවස්ථාවකදී අර මාගන්දියාගේ කතාවේදී මාගන්දියා කියලා බමුණෙක් හිටිය. මාගන්දිය බමුණ. ඒ පැමිලියකටම කියන්නේ මාගන්දිය කියන නමින් කියන්නේ. මාගන්දිය බමුණ, මාගන්දිය බැමිණිය, මාගන්දිය දියණිය. ඒ කියන්නේ බමුණන්ගේ තියෙන ඒ කියන්නේ පළපත් නාමය සර්නේම් එකෙන් තමයි හඳුන්වන්නේ. අදටත් බණ පොත්වල මේ බැමිණියගේ නමවත් ඒ දියණියගේ නමවත් නැහැ. මාගන්දිය කියලා තමයි කියන්නේ. ඊට පස්සේ හරි සුන්දර කාන්තාවක් ගේන යෝජනාවලට කැමති වෙන්නේ නැහැ. අම්මයි තාත්තයි හුඟක් උත්සාහ කරනවා මේ සුදුසු වයසට පුරුෂයෙක් හොයලා දෙන්න. මාගන්දිය දියණියට හරිම ලස්සන කාන්තාවක්, සුන්දර කාන්තාවක්. වරක් බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාත යනකොට මාගන්දිය බමුණ දැක්ක බුදුහාමුදුරුවෝ. බුදුහාමුදුරුවන්ගේ තියෙනවනේ මගුල් ලකුණු 32ක්. ශරීරේ මේව දැකපු බ්‍රහ්මණයාට මේ දැනුම තියෙනවා. බ්‍රහ්මණයා හිතුවා අන්න මගේ දුවට ගැළපෙනම සාමි පුරුෂයා තමයි දැක්කේ. අනාගත සැමියා. බුදුහාමුදුරුවෝ නවත්ත ගත්තා. නවත්තගෙන කිව්වා මම දුව වන්දන් එනකන් අනේ ඔබ වහන්සේ කරුණා කරලා වැඩ ඉන්න. ඔබ වහන්සේ කාරණාව කිව්වේ නෑ. ඔබ වහන්සේ කරුණා කරලා වැඩ ඉන්න. මම ගිහින් එන්න. ගෙදර ගිහින් එනකන්. ඊට පස්සේ දුවත් හොඳට අඳගෙන අම්මවත් එක්කගෙන ආවා. ආවට පස්සේ ඔන්න අදහස කිව්වා. මාගන්දිය බමුණ කිව්වා මේ මගේ එකම දියණිය රජවරුත් වෙනවා, සිටුවරුත් වෙනවා, හැමෝම එනවා. මගේ දුව ඒ කිසිම කෙනෙකුට කැමති නෑ. මොකක් හරි අඩුපාඩුකමක් කියලා ඒ යෝජනා ප්‍රතික්ෂේප කරනවා. පොඩි අඩුපාඩුකම මොනවා හරි උස වැඩි හරි කෙට්ටුයි හරි මහත වැඩි හරි මොනවම හරි අඩුපාඩුවක් කියලා මෙයා ප්‍රතික්ෂේප කරනවා. ඔන්න ඔබ වහන්සේට නම් කැමති වෙයි. අනිවාර්යයෙන්ම ඔබ වහන්සේගේ ශරීරයේ හැම කිසිම මෑයට පෙන්වන්න කිසි අඩුපාඩුවක් නැහැ කියලා. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ ගාථාවක් දේශනා කරා. දිස්වාන තණ්හා අරති රඟංච නාහෝසි ඡන්தோ අපි මයි තුනස්මින් කිමේ විදං මුත්ත කරීස පුන්නං පාදාපි නං සං පුසිතුන්න ඉච්ඡේ. දිස්වාන තණ්හා අරති රඟංච මම තණ්හා රති රඟා කියන මේ මරදූවරු දැකලත් මට එහෙම ආසාවක් ඇති වෙච්ච කෙනෙක් නෙවෙයි. දැන් මේ දේව දූතිකාව දැකලත් මට එහෙම ආසාවක් ඇති වෙච්ච කෙනෙක් නෙවෙයි. මම විරාගී චරිතයක්. ඒක නිසා කිමේ මිදං මුත්ත කරීස පුන්නං ඔබගේ ඔය දුව කියන මේ මුත්ත කරීස පුන්නං කියලා කියන්නේ නිකන් අර මල මුත්‍රා වලින් පිරිච්ච නිකන් කලයක් බඳු ඔබේ දුව මම කකුලෙන්වත්
පාදාපි නං පුසිතුන් නයිච්චේ. මම කකුලෙන්වත් ස්පර්ශ කරන්න කැමති නැහැ කියලා. මේක මහා නින්දාවක්. ඒ වගේ අලංකාර, ඒ කියන්නේ රූපයෙන් මත් වෙලා හිටපු ඒ දියණියට මහා නින්දාවක්. හැබැයි ඊට පස්සේ දීර්ඝව ධර්ම දේශනා කරනකොට මාගන්ධිය බමුණා සහ බැමිණිය තේරුම් ගත්ත බුදුහාමුදුරුවෝ කියපු අනිත්‍යතාවය සහ රූපයේ තියෙන ස්වභාවය. මේ දියණිය අඬාගෙන ගෙදර ගිහිල්ලා වෛරයක් බැඳගත්ත බුදුහාමුදුරුවොත් එක්ක. වෛරය බැඳගෙන ඒ නිසාම බලය තියෙන කෙනෙක් විවාහ කරගත්තා. කවුද විවාහ කරගත්තේ? උදේනි රජුරෝ විවාහ කරගත්තා. උදේනි රජුරවන්ට කලින් අකමැති වෙලා පස්සේදී කැමති වෙලා කොසබෑ නුවර අගරජුනේ උදේනි රජු විවාහ වෙලා අගබිසව බවට පත් වුණා. අගබිසව බවට පත් වෙලා තමන් දන්න කියන දාමරිකයෝ ධම්මල බුදුහාමුදුරුවෝ නින්දා පහස කරා. දිගින් දිගටම බුදුහාමුදුරුවන්ට කරදර කරා. බුදුහාමුදුරුවන්ට විතරක් නෙවෙයි බුද්ධ ශ්‍රාවිකාවන්ටත් කරදර කරා. ඒ වගේ මේ හැම කෙනෙකුටම ලෝකේ කරදර, නින්දා, ප්‍රශංසා ලැබිලා තියෙනවා. අපිට නින්දා විතරක්මත් නෙවෙයි ලැබෙන්නේ. නින්දාත් නිට්ටය නෑ, අනිත්‍යයි. ටික කාලයක් ලබනවා. ඊට පස්සේ ප්‍රශංසාවන් බවට පත් වෙනවා. ප්‍රශංසාත් එහෙමයි. හැමදාම ප්‍රශංසා ලබන කෙනෙකුත් නෑ මේ ලෝකේ. හැමදාම නින්දා ලබන කෙනෙකුත් නෑ. හැමදාම ප්‍රශංසා ලබන කෙනෙකුත් නෑ. ඊළඟ කාරණා දෙක තමයි දුක සහ සැප. සුඛංච දුක්ඛං. සම්මුති සත්‍යයේදී නම් නිවනට මෙහා පැත්තේ තියෙන සියල්ලක්ම මොනවද? දුක. නිවනට මෙහා පැත්තේ තියෙන සියල්ලම දුක හැටියට ගන්නෙ පරමාර්ථ සත්‍යයේදී, සමා වෙන්න පරමාර්ථ සත්‍යයේදී. සම්මුති සත්‍යයේදී නම් අපි සැප වශයෙන් හුඟක් දේවල් හඳුනගෙන තියෙනවා. එතකොට දැන් එක් අවස්ථාවකදී දුක තමන්ට ඇතිවෙච්ච දුකක් දරාගෙන හොඳ වැඩක නිරත වෙච්ච කෙනෙක් තමයි බන්දුල මල්ලිකා කියන. බන්දුල මල්ලිකා කියන උපාසිකාව. දැන් ඔය නම් ලිස්ට් එකක් තියෙනවනේ. විසාකා, බන්දුල මල්ලිකා, සුජාතා, මේ කුලකාන්තාව. සංසාරේ හුඟක් පින් කරලා බොහෝ භවභෝග සම්පත් ලැබිච්ච කාන්තාව. මහා ලතා ප්‍රසාදනය වැනි ආභරණ ලැබිච්ච කාන්තාව පිරිසක්. ඒ අතර ඉන්න බන්දුල මල්ලිකා. බන්දුල කියලා කියන්නේ බන්දුල සෙන්පතියගේ, මල්ලිකා තමයි නම. බන්දුල සෙන්පතියගේ භාර්යාව නිසා හැමෝම කියන බන්දුල මල්ලිකා කියලා. මේ බන්දුල මල්ලිකාවට හිටිය දරුවෝ 32 දෙනෙක් හිටියා. නිවුන් දරුවෝ තමයි හමු වුණේ 16 වතාවකදී. ඒ කාලේ කුල කාන්තාව එහෙමයි. එතකොට මේ දානයක් පූජා කරනවා. මේ දානයක් පූජා කරනකොට ලිපියක් ආවා. ඒ ලියුමේ සඳහන් වෙලා තියෙන්නේ තමන්ගේ බන්දුල සෙන්පතියයි, සාමි පුරුෂයයි, තමන්ගේ දරුවෝ 32 දෙනයි යුද්ධයකට ගියපු අවස්ථාවකදී යුද්ධයේදී කුමන්ත්‍රණකාරී පිරිසකට අහු වෙලා ඒ 33 දෙනාම මරණයට පත් කරා. ඒ ලිපිය තමයි ලියලා සන්නසක ලියලිවලා මේ බන්දුල මල්ලිකාවට ගෙනත් දුන්නේ. දානි වෙලාව බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට දානි පූජා කරන වෙලාව ලිපිය බැලුවා, තියෙන්නේ මේ 33 දෙනා මරණයට පත් වෙලා. 2ට 3ට නවල ඉවරලා ඉනේ ගහගෙන දානි බෙදනවා සාමාන්‍ය විදියට. හැබැයි ටික දුරක් ඉඳලා දැන් 500ක් විතර මහා සංඝරත්නයේ, බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයේ දුර ඉඳලා ගිතෙල් කලයක් සේවිකාවක් අරන් එනවා, මැටි ගිතෙල් කලයක්. සාලේ මැදදීම ගිතෙල් කලේ අත්කරදීමකින්, ඇයගේ අත්කරදීමකින් බිමට වැටෙනවා. බිමට පතිත වුණාට පස්සේ ටිකක් බන්දුල මල්ලිකාව රෝල බලලා ඉවරලා දානේ වැඩ කටයුතු කරනවා. සරියුත් හාමුදුරුවෝ හිතුවා මෑගේ හිත වික්ෂිප්ත වෙන්නේ නැති, ඒක නිසා බණක් කියන්නට ඕනි කියලා සරියුත් හාමුදුරුවෝ කිව්වා බින්දන දේවල් බින්දලා යනවා මල්ලිකාවනි, ඒවා එච්චර හිතට ගන්න එපා කියලා. ඒ අවස්ථාවේදී බන්දුල මල්ලිකාව ඒ සන්නස අරගෙන, ඒ හසුන අරගෙන, ලියුම අරගෙන සරියුත් හාමුදුරුවන්ට ප්‍රකාශ කරනවා
මම ওই වගේ දේවල් වලින් කම්පා වෙන කාන්තාවක් නෙවෙයි. මම දැන් මේ ඉන්න මානසිකත්වය ගත්තට පස්සේ මේ ලෝකෙ කිසිම කාන්තාවකට ඉවසන්න බැරි ඉන්න බැරි මානසිකත්වයකින් ඉන්නේ. මම අනිත්‍යතාවය කියන එක බොහෝම හොඳට දන්න කෙනෙක්. මේ වෙනකොටත් මගේ ස්වාමි පුරුෂයාත් දරුවෝ 32 දෙනාමත් කුමන්ත්‍රණයක් නිසා මරණයටපත් වෙලා ඉන්නේ. මම මේ දාණයෙන් පස්සේ ඒ කටයුතු ඒ අයගේ අවසාන කටයුතු වලට සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන තමයි මේ මම බාරගත්තු මේ ආගමික කටයුත්ත කරන්නේ. මේ ආගමික කටයුත්ත කරලත් එයින් ලැබෙන පින මම ඒ අයට තමයි අනුමෝදන් කරන්නේ. ඒක නිසා මගේ හිත සැප දුක මේ දෙකේදිම මට පුළුවන්කම තියෙනවා ශක්තිමත්ව තියාගන්න. ලෝක ස්වභාවය තේරුම් ගන්න මගේ හිත ශක්තිමත් කියලා සැරියුත් හාමුදුරුවන්ට පෙරලා පිළිතුරු දෙනවා. කවුද? බන්දුල මල්ලිකාව. අන්න ඒ වගේ අපිටත් විවිධ අවස්ථාවලදී සැප විතරක්ම නෙවෙයි දුකටපත් වෙන අවස්ථා එමටයි මේ ලෝකේ. මේ ලෝකය දුක්ඛ මත පිහිටලා තියෙන්නේ. ඒකයි බුදුහාමුදුරුවෝ දේශනා කරේ දුක්ඛේ ලෝකෝ පතිට්ඨිතෝ. දුක මත පිහිටිච්ච ලෝකයක ජීවත් වෙනකොට අපේ හිත නිතර දුකටපත් වෙනවා. හැම අවස්ථාවකදීම දකින දේවල් තුලින්, හෙන දේවල් තුලින්, ස්පර්ශ කරන දේවල් තුලින් අවසානයේ අපට ඉතුරු වෙන්නේ දුකක් පමණයි. එහෙම කියලා එතකොට ඒකින් අපිට තේරුම් ගන්න තියෙන්නේ මේ ලෝක ධර්මතාවයන් අෂ්ටලෝක ධර්මයන් ගෙන් කම්පා නොවි ජීවත් වෙන්නට ඕනේ. ඒක තමයි ඒක ලොකු මංගල කාරණාවක්. චිත්තං යස්සන කම්පති. අන්න 36 වෙනි ගාථාව. පුට්ටස්ස ලෝක ධම්මේහි ලෝක ධර්මයන් සමව දරා ගැනීම 35 වෙනි මංගල කාරණාව. 36 වෙනි මංගල කාරණාව චිත්තං යස්සන කම්පති. සිත කම්පා කරගන්නේ නැතිව ඉඳීම. ඒකත් මංගල කාරණාවක්. ඒ මුලින් සඳහන් කරපු අෂ්ටලෝක ධර්මයන්ගේ හිත කම්පා නොකරගෙන ජීවත් වෙන එක. 36 වෙනි මංගල කාරණාව. 37 වෙනි මංගල කාරණාව තමයි අශෝකං. අශෝකං කියලා කියන්නේ ශෝක කරන්නේ නැති පුද්ගලයෙක් බවට පත් වෙන එක. අශෝක කියලා හුඟක් නම් තියෙනව නේද? හුඟක් අයගේ අශෝකා කියනවා අශෝක කියනවා. තේරුම තමයි ශෝක කරන්නේ. එහෙමයි නම් දාලා තියෙන්නේ. එතකොට ශෝක කරන්නේ අශෝකං කියලා කියන්නේ ශෝකං. විරජං කේමං. විරජං කේමං කියලා කියන්නේ කෙලෙස් රජස් වලට බියෙන් ජීවත් වෙන්නේ නැහැ. කෙලෙස් වලට බියෙන් ජීවත් වෙන්නේ නැහැ. කෙලෙස් නැති කරලා ජීවත් වෙන්න උත්සාහ කරනවා. ඒ තමයි 38 වෙනි මංගල කාරණාව. 37 වෙනි එක අශෝකං ශෝක කරන්නේ. 38 වෙනි එක විරජං කේමං. රජස් වලින් කෙලෙස් රජස් වලින් ඈත් කළා නොබියව ජීවත් වෙනවා. කිසිම දෙයකට. එතකොට ඒ අපි සඳහන් කරන්නට යෙදුනේ 11 වෙනි ගාථාව පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති අශෝකං විරජං කේමං ඒතම් මංගල මුත්තමං. මේවා උතුම් මංගල කාරණා. එතකොට මේ වෙනකොට අපි මංගල කාරණා 38ම විස්තර කරලා නිමා කරලා තියෙනවා. අද දවසේදී මංගල කාරණා 4ක් විස්තර කරන්නට යෙදුණා. අපි අවසාන ගාථාවත් මතක් කරමු. ඒතා දිසානි කත්වාන සබ්බත්ත මපරාජිතා සබ්බත්ත සොත්තිං ගච්ඡanti තන් තේසං මංගල මුත්තමන්ති. ඒතා දිසානි කත්වාන මෙන්න මේ විදිහේ මංගල කාරණාවන් පුහුණු කළා. ඒ කියන්නේ මේ 38ක් වෙච්ච මංගල කාරණාවන් පුහුණු කළා. සබ්බත්තම අපරාජිතා සියලු ආකාරයෙන් නොපරදින තත්වයටපත් වෙන්න. සංසාරේ කවදාවත් පරාද වෙන්නේ නැති තත්වයටපත් වෙන්න. සංසාරයෙන් පරදින් නැති තත්වයටපත් වෙනවා කියලා කියන්නේ නිවන් දකින්න. සබ්බත්ත සොත්තිං ගච්ඡanti. සියලු ආකාරයෙන්ම කරදර කම්කටොළු නැති තත්වයකට ගච්ඡanti යන්න තන් තේසං මංගල මුත්තමන්ති. අන්න අවසාන ගාථාව දැන් අනිත් හැම ගාථාවකදීම තියෙන්නේ ඒතම් මංගල මුත්තමන් කියලා. මෙය උතුම් මංගල කාරණාවක් වෙයි කියලා. කරුණෙන් කරුණනේ පැහැදිලි කරන්නේ.
නේද? දැන් මම මුලිනුත් සඳහන් කරා දැන් පුට්ටස්ස ලෝක ධම්මේහි ඒතම් මංගල මුත්තමං. හරිනම් එන්න ඕනේ. චිත්තං යස්සන කම්පති ඒතම් මංගල මුත්තමං. අෂ්ටලෝක ධර්මයන්ගෙන් කම්පා නොවීම මංගල කාරණාවකි. උතුම් මංගල කාරණාවකි. මෙතෙන්දි කියනවා ඒ මංගල කාරණා ටික ඔක්කොම එකතු කරලා තන්තේ සංමංගල මුත්තමන්ති. මේ ඉහතින් කියපු සියලුම කාරණා ටික උතුම් මංගල කරුණුයි කියලා කාටද මේ කියන්නේ බුදුහාමුදුරුවෝ? දෙවියන්ට කියන්නේ. මේ මංගල සූත්‍රයේදී පළවෙනිම ගාථාව තියෙන්නේ බහූදේවා මනුස්සාච මංගලානිය අචින්තයුන් ආකංකමානා සොත්තානම් බ්‍රෝහි මංගල මුත්තමා. බහූදේවා මනුස්සාච බොහෝ දෙවි මිනිසුන් මංගලානි අචින්තයුන් මංගල කාරණා මොනවද කියලා හිත හිතා ඉන්නේ. බ්‍රෝහි මංගල මුත්තමා. භාග්‍යතුන් වහන්සේ ඔබ ඒ උතුම් මංගල කාරණාවන් අපිට ප්‍රකාශ කරන්න. ඒ ආරාධනාවට තමයි මේ මංගල කාරණා 38ක් බුදුහාමුදුරුවෝ දේශනා කරන්නට යෙදුනේ. කාටද? දෙවියන්ට. දෙවියන් සහිත මිනිස්සු සියලු දෙනා මේ මංගල කාරණා 38 දැනගත්තා. එතෙක් අර පාරම්පරික වශයෙන් අදහාගෙන හිටියනේ දිට්ඨ මංගල, සුත මංගල, මුත මංගල කියලා. දිට්ඨ මංගල කියන්නේ දැක්ක දේ මංගලක. ඒ කියන්නේ ඉස්සෙල්ලාම කවුරු හරි උදේ දැක්කනම් එයා හොඳ මිනිස්සෙක් නම් එදා මංගල්‍යයක්. එයා නරක කෙනෙක් නම් අවමංගල්‍යයක් කියලා හිතුව කට්ටිය. එයාගේ මේ සමාජයේ තියෙන අදටත් තියෙන ඒ විශ්වාස දිට්ඨ මංගල. මුත මංගල කියන්නේ ඉස්සෙල්ලාම ඒ කියන්නේ ඇහෙන ශබ්ද. අපි ගෙදරින් පිට වෙනකොට මොකක් හරි ඇහෙනවා නම් සතෙක්ගේ හරි හූනෙක්ගේ හරි ඇහෙනවා නම් ඒක තමයි මංගල කියලා විශ්වාස කරා. ඒ මං මුල් අවස්ථාවලදී විස්තර කරා. නැවත මතක් කිරීමක් කරන්නේ. මුත මංගල කියලා කියන්නේ හිතට දැනෙන දේ, කන ස්පර්ශ වෙන දේ, ඒවා යහපත් නම් යහපත් කළ. ඒ කියන්නේ ගඳ සුවඳ වගේ දේවල්. ඒවා මංගල කාරණා කියලා විස්තර කරා. විශ්වාස කරා මිනිස්සු සහ දෙවියෝ. ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ මේ නියම ආශිර්වාදාත්මක මංගල කාරණා 38ක් අපිට දේශනා කරන්නට යෙදුනේ. එතකොට මේ ඇත්තන්ට හිතෙනව නේද? දැන් මේ මංගල සූත්‍රයේ උපරිම ආශිර්වාදය ගන්නට නම් ඇහුවට විතරක් මදි. මේ මංගල කාරණා ටික නිතර අපි පිරිත් පොතේ කිව්වට විතරක් මදි. මේ මංගල සූත්‍රය කියනකොට මේ කාරණා ටික හිතට එන්නට ඕනේ. නේ අපේ චරිතය තුළිනුත් අපි මංගල කාරණාවන් සමීප කරගන්නට ඕනේ. මුලින්ම තියෙනනේ අසේවනාච බාලානම් පණ්ඩිතානංච සේවනම්. බාලයන් ඇසුරු කිරීමෙන් අයින් වෙන්න, පණ්ඩිතයෝ ඇසුරු කරන්න, මාතා පිතූ උපට්ඨාන මව්පියන්ට සලකන්න, පුත්ත දාරස්ස සංඝහෝ තමන්ගේ අඹදරුවන්ට සලකන්න. ඒ තම් මංගල මුත්තමන් ඒව තමයි මංගල කරුණු. ඒවා අපි මේ සමාජයේ කරන්නේ නැත්නම් නියමාකාරයෙන් මේ මංගල කාරණාවන් ඉෂ්ට කරන්නේ නැත්නම් ඒ ජීවිත අවමංගල්‍යයක් බවට පත් වෙනවා. ඉතින් ඒ කාරණා ටික තමයි අපි අද දවසේදී සඳහන් කරන්නට යෙදුනේ. ඉතින් අද දවසින් පස්සේ අපි මේ මංගල සූත්‍ර විස්තර කිරීම නතර කරනවා. දැන් ඉතින් මංගල කාරණා ටික ඔක්කොම විස්තර කරපු නිසා ඉදිරියේදී අපි දිනපතාම ධර්ම දේශනා වෙනුවට සතියකට එක දවසක් වගේ ධර්ම දේශනාවක් පවත්වනවා. නමුත් දිනපතාම අපි ගිලම්පස බුද්ධ පූජාව සහ පිරිත් සූත්‍ර දේශනාවන් කිහිපයක් තව වැඩි කරලා සෙත් පිරිත් දේශනාවක් සිදු කරනවා ලෙච්චොත් විහාරස්ථානය මගින්. ඒ හැමටත් මේ ඇත්තන්ට සම්බන්ධ වෙන්නට පුළුවන්. හොඳයි. දැන් කල්පනා කරන්න අද දවසේදී මේ ඇත්ත පන්සිල් සමාදන් වුණා. සිල්වත් පිරිසක් බවට පත් වුණා. ඒ වගේම පිරිත් දේශනාවන් ශ්‍රවණය කරා. ධර්ම දේශනාවක් ශ්‍රවණය කරා. මේ සෑම ආකාරයෙන්ම උපදවා ගත්තා වූ සියලුම කුසලානිසංස ධර්මයන්ගේ හේතු වාසනා ශක්තියෙන් අපි මුලිනුත් සඳහන් කරා වගේ ලන්ඩන් පැරඩයිස් ට්‍රැවල් අධිපතිතුමා දශාන්ත ගුණවර්ධන මැතිතුමත් ඒ වගේම අප නමින් යම් තරමක් ඥාතීන් මිය පරලොව ගිහින් තියෙනවද මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන. ඒ වගේම ලංකාවෙත් මේ රටෙත් අපි දන්න කියන යම් තරමක් පිරිස මිය පරලොව ගිහින් තියෙනවද ඥාති මිත්‍රාදීන්.
ඒ හැමදෙනාම මේ පින් අනුමෝදන් වෙලා ඔවුන්ගේ සසර ගමන යහපත් කර ගනේවා, සැපවත් කර ගනේවා. ඒ අය බලාපොරොත්තු වන බෝධියකින් නිර්වාණය පසක් කර ගැනීමට මේ උදාාර පුණ්‍ය ශක්තිය හේතු වේවා, වාසනාව වේවා, උපනිශ්‍රේ වේවා කියන අදහසින් යුක්තව අපි ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඒ වගේම ලෝකයත් ශාසනයත් ආරක්ෂා කරන සියලුම දෙවි දේවතාවුන් මේ පින් අනුමෝදන් වෙලා දෙවියන්ගේ දිවයිසුරු සම්පත් වැඩි දියුණු කර ගනීවා. මනුලෝකේ වාසය කරන අපටත් නිරන්තරයෙන්ම දෙවියන්ගේ ඇල්ම බැල්ම ආශිර්වාදයේ සිට සාන්තිය සලසත්වා කියන අදහසින් යුක්තව දෙවියන්ට පින් අනුමෝදන් කරමු. එත්තාවතා චම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා චම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා චම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඒ වගේම අද දවසේදී විශේෂයෙන් අපි මතක් කරන්නට ඕනේ ඒ ලක්මිනී නෝනා මහත්මියගෙත් ඒ වගේම නලින්ද මහත්මයාගෙත් ආදරණීය පුතණුවන්ගේ නිකිත් පෙරේරා පුතණුවන්ගේ ජන්මදිනය අපි අද දවසේ යෙදিলা තියෙනවා. ඉතින් ඒ පුතණුවන්ට අපි ආශිර්වාද කරලා පිරිත් දේශනා කරන්නට යෙදුණා. ඒ පුතණුවන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු බොහෝමත්ම සාර්ථක වේවා. පවුලේ හැම දිනාටම සිතක් සාන්තියක් යහපතක්ම වේවා කියන අදහසින් යුක්තව අපි ප්‍රාර්ථනා කරමු. ඊට අමතරව විශේෂයෙන් මේ දින හැම දවසකදීම වගේ අපි මතක් කරා උපුල් මහත්මයාගේ පවුලේ හැම දිනාටම ආශිර්වාද පිණිස අපි පුද පූජාවන් පැවැත්වුවා. ඒ වගේම වර්තමානයේදී ලෝ පුරාම අසනීප තත්ත්වයෙන් පසුවන හැම දිනෙකටම නිදුක් නිරෝගී සුවපත්භාවය ළඟා වේවා. ඒ හැම දිනෙකටම ලෝකවාසී හැම දිනෙකටම සෙතක් සාන්තියක් යහපතක්ම වේවා. අනන්ත වූ බුදු ගුණ බලයෙන්, දහම් ගුණ බලයෙන්, සංඝ ගුණ බලයෙන්, ඒ වගේම අපි විසින් මේ සිදු කරන්නට යෙදුණු සියලුම පින්කම් වල ආනිසංස වලින් ඒ හැම දිනාටම සෙතක් සාන්තියක් යහපතක්ම වේවා. යුක්තව අපි සත්‍යක්‍රියාව කරමු. බුදු ගුණ සත්‍යයි බුදු ගුණ සත්‍යයි ඒ සත් බලයෙන් සෙත් වේවා. දම් ගුණ සත්‍යයි දම් ගුණ සත්‍යයි ඒ සත් බලයෙන් සෙත් වේවා. සංඝ ගුණ සත්‍යයි සංඝ ගුණ සත්‍යයි ඒ සත් බලයෙන් සෙත් වේවා. අප කළ පින්කාම සත්‍යයි ඇත්තයි ඒ සත් බලයෙන් සෙත් වේවා. සාදු සාදු සාදු. හොඳයි හැම දිනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි හාමුදුරනේ. හොඳයි සුබ රාත්‍රියක් වේවා හැමෝටම. සුබ රාත්‍රිය.